මෙයාට මන් නැවතිච්ච පොඩි එකෙක් වගේ පේන්නේ. මං කවුරු කියලා හිතුවද? එයා මාව දන්නේ නැද්ද? නොදන්න විදියක් නෑනේ. ඒලියන් කෙනෙක් වෙන්න නැති. දැන් ඉතින් අපේ සොංගීව නොදන්න කිසිම කෙනෙක් මේ රටේ නෑ. අනිත් එක ජනප්‍රියම නිලිය වෙන්න හැමෝටම පුළුවන් ය. ගොඩක් අය ජනප්‍රියම නිලිය වෙන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් කවුරුත් අඳුරන්නේ. ඒ වගේ අය ජනප්‍රියයි කියලා කිව්වහම ඇත්තටම ඉතින් hina යනවනේ. ඒක නම් ඇත්ත. දැන් අපි සොංගීව මේ රටේ නොදන්න කෙනෙක් නෑ. අපේ ළමයි ඔක්කොම එකට ඉගෙන ගත්තට ඉහළට යන්න පුළුවන් උනේ කී දෙනාටද? හැබැයි ඉතින් එහෙම බලනකොට සොංගී සෙබී තමයි ඉස්සරහින්ම ඉන්නේ. සොංගී අලුත් ඩ්‍රාමා එකක් කරනවද? එයාගේ අර පරණ ඩිරෙක්ටර් චිත්‍රපටියක් කරමු කියලා තමයි එයාට යෝජනා කරලා තිබුණේ. පස්සේ එයා ඩ්‍රාමා එක තෝරගත්තා. මං හිතන්නේ ඔයගොල්ලන්ගේ සෙමිත්තේ ඩ්‍රාමා එකේ ඉන්නවා. එයාගේ නම ආටිකල් එකේ තිබුණේ නෑනේ. මොකද්ද? මං හිතන්නේ අපේ දුවගේ යාළුවටද කොහෙද ඉන්නේ. සහය නිලියෝ ගැන ආටිකල් වල ලියන්නේ නෑනේ. මේ සොංගියත් අලුත් ගෙදරකට යනවලු නේද? අලුත් ගෙදරකට? ඕනේ. ඔයා තාම මේක දන්නේ නැද්ද? තුවාද ගෙවල් මාරු කරනවා. මොකද මන් නොදන්නේ? ගෙවල් මාරු කරන එකනේ. මමත් එයත් එක්ක යන්නයි හිටියේ. මට ටිකක් හතිය වගේ හින්දා එයා කිව්වා එන්න ඕනේ නැහැයි කියලා. කොයි පැලතරද එයා යන්නේ? කොහෙද මේ සෝචිදොන් වල? දේසිදොන්. ගෝල්ඩන් ප්ලේස් එකටනේ? ඔව්නේ. දේචිදොන් වලට තමයි යනවා කිව්වේ. මට ඒ නම ටිකක් පැටලුණා. පොඩ්ඩක් නවත්තන්න. සොංගිනගේ අම්මේ යමු මාත් එක්ක. ඕනේ නැහැ මම යන්න. ඔයා ඩ්‍රයිවිං ඉගෙන ගන්නකෝ. එහෙමත් නැත්නම් ඔයාගේ ජනප්‍රිය නිලිදුවට කියලා ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්නකෝ. අපේ සොංගීත් මට නිතරම බල කරනවා ඩ්‍රයිවර් කෙනෙක් අරගන්න කියලා. ඩ්‍රයිවර් කෙනෙක් අරන් පිටිපස්සේ සීට් එකේ යන එක මට නම් හරි සෝබන වැඩක්. අනිත් එක ඉතින් මෙහෙ ටැක්සි ඕන තරම් තියෙනවානේ. හරි එහෙමනම් ටැක්සි එකකින්ම පරිස්සමට යන්නකෝ. හරි හරි බයි. මේ මිනිස්සයාගේ උඩගුකම කවදා අඩු වෙයිද මන්දා. ඒයි ඔයාගේ දුව සහය නිලියක් කියලා ඔයාට අමතක වුණාද? හිතන්න ඇති මං එයාගේ කාර් එකේ නැගලා ලැජ්ජ නැතුව යයි කියලා. මේ කෙල්ලව හැම ගහන්න දෙපැයි. වෙන ගේකට යනවා කියලා මට කියන්න තිබුණා නේද? එයාට සාමාන්‍ය දැනීමක්වත් නෑ. කෝ අකවුන්ට් එකේ නම නම් පොඩි ළමයිගේ වගේ. ඔයාගේ මොලේට බෙහෙත් විද්දාද? ඔයාගේ මොලේ රැලි නම් එකක්වත් නෑ වගේ. මේ වගේ කමෙන්ට් දාන මේ පොඩි ළමයි කොහෙන් ඉගෙන ගත්තද? අනිත් එක මෙහෙමද මං ගැන හිතන් ඉන්නේ? ඔව් කියන්න. ඔයා නම් පුදුම ළමෙක්. තමුන්ගේ අම්මට මෙහෙමත් ලැජ්ජ කරනවද? සෙමීගේ අම්මගෙන් දැනගත්තේ මගේ දුව ගෙවල් මාරු කරනවා කියලා. ආයි කෝල් කරන්න එපා කිව්වනේ. අම්මගේ දුවගේ සම්බන්ධය ඉවරයි කිව්වා නේද? ඒයි කෙල්ලේ. කවද ඉඳලාද කියනවා ඔයා මේ අම්මා කියන දෙයක් අහන්නේ? මං ඉස්සර ඉඳලම අම්මා කියපු දේ අහුවානේ. ඔයා කියපු දේ අහලා වට රෙස්ටොරන්ට් එකක් දාන්න මම සල්ලි දුන්නා. ඊට පස්සේ අදෝ සප්පු දාන්න ඕනි කියපු ලාවෙත් මම ඔයාට සල්ලි දුන්නා. ඇත්තද? හරි හරි ඕක ඉතින් මේ පරණ කතාවක් නේ. අලුත් එකක් මතක් කරන්නද? ජිම් එකක් දාන්න ඕනි කියලා කියපු ලාවෙත් මම සල්ලි දුන්නා නේද? ඒයි මොඩ කෙල්ලේ. ඒකට කියලා ඔයා මට කීයද දුන්නේ? පොඩ්ඩක් කන්නඩිය ගාවට ගිහින් බලනවා. ඔයාගේ මූණ ඒ වගේ මෑංග කෝටි ගාණක් වටින ලස්සන දුන්නේ කවුද? ඔයාට මං වගේ අම්මා කෙනෙක් හම්බුනේ නැත්තම් එක සර්ජරි එකක්වත් නොකර ඔය වගේ ලස්සනට ඉන්න පුළුවන් කියලා හිතුවද? මං හැදුවේ නැත්තම් ඔයාගේ දක්ෂකමක් නෑ. දැන් ජනප්‍රිය නිලියක් වෙලා සල්ලි හම්බ කරන්න පුළුවන් උනේ මං වගේ ලස්සන අම්මා කෙනෙක් හම්බුන නිසා. නැතුව ඔයාගේ දක්ෂකමට ලැබුණේව නෙවෙයි.
ඒක හොඳට මතක තියාගන්නවා. ඒ වුණාට මං තාත්තා වගේනේ. තමයි මේ ළමයා. ඔයා කොහොමද තාත්තා වගේ වෙන්නේ? ඔයාගේ තාත්තා මොන තරම් කැතයිද කියලා හැමෝම දන්නවා. ඇත්තනේ. ඔයා ඉතින් තාත්තව කසාද බැඳ යාට තියෙන සල්ලි නිසානේ. තාත්තට සල්ලි නැති වෙච්ච ගමන් ඔයා යාව අතෑරලා දැම්මා. ඒයි මොනවද ඔයා ඔය කියවන්නේ? ඇයි එහෙම කියන්නේ? ඒ මං තාත්තා වගේ හින්දා. ඔයාගේ ඔය වැඩවලට නම් මං පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ නිසා තාත්තා ගැන තව වචනයක්වත් කියන්න එපා. මගේ සල්ලි ඉවරයි. පුළුවන් නම් සල්ලි ටිකක් එවනවා. account එකට දානවා. එතකොට හරිනේ. ඒක නෙමෙයි. මල්ලිට කෝල් එකක් දීලා බලනවා. දවස් දෙකකින් ගෙදර ආවෙත් නෑ. මගේ මේ මල්ලි කියන මෝඩ පැටියා අයි පාරක් ගෙදරින් ගිහිල්ලාද? Ciao. Hello. Konnichiwa. Hey Yunji, මම මේ හදපෙක් කොහමද? හරියට ඇත්ත එකක් වගේනේ. ඔව් ආ ඒක නියමට හදලා තිනවා. මේ මොකද මේ? මං වොෂ්රූම් එකට ගිහින් යනකොට මේ ඔක්කොම ඩිලීට් කරලා තියෙන්න ඕන. තේරුණානේ? තේරුණා. එයාට මොකද්ද උනේ? සොංගීටියා කැමතියි වගේ. ඒ පාර මොකද? දන්නවද? දැන් වෙලාව කීයද කියලා? වෙලාව? ඕනම් 12 පහ වෙලාද? මෙච්චර රැ වෙච්ච වෙලාවක ඔය වගේ කෑග ගහ සින්දු කියන එක හරිද? ඔයාට තේරුණාද? එහෙමනම් මේ ගෙවල් හොඳට හදලා නැතුව ඇති. අපරාධෙ මං ආවේ. කවුරු හරි කැතට සින්දු කියනකොට ඒක සින්දුවකටත් වඩා මට හරි කංකරච්චලයක්. ශබ්ද දූෂණය කරන එක ලොකු අපරාධයක්. පැමිණිලි කළොත් දඬුවම් විඳින්නත් වෙයි. දැන් මට විරුද්ධව පැමිණිලි කරන්න හදන්නේ. අල්ලපු ගෙදරට ඇහෙන සින්දුවක් කියපු නිසා. මම කිව්වේ පැමිණිලි කරනවා කියලා නෙවෙයි වාගේ දැනගැනීමට. ඔයා ඔය කියන්න හදන මට සාමාන්‍ය දැනීමවත් නෑ කියලානේ. නෑ එහෙමම නෙමෙයි. ඔව් මන් දන්නවා මම කිසිම මොලයක් නැති සාමාන්‍ය දැනීමක් නැති කෙල්ලෙක් නේ. මගේ මොලේටත් බෙහෙත් විතරනේ තියෙන්නේ. තවත් බොකමුණ වගේ මන් දිහා බලාගෙන ඉන්නේ. මොනතරම් දවසකට බැනුම් ගොඩක් මිනිස්සුන්ගෙන් අහනවා කියලාද ඔයා හිතන් ඉන්නේ. හැම කෙනෙකුටම මගේ විරුද්ධ විතරද පේන්නේ. මම අද දවසටම එක ඇපල් ගෙඩියක් විතරයි කෑවේ. ඒත් බඩගින්නක් දැනෙන්නේ නැහැ. මොකද මිනිස්සුන්ගේ හොඳටම බැලුම් අහපු නිසා. ඒ මදිවට අල්ලපු ගෙදර කෙනත් ඇවිත් මට බනිනවා. මං සින්දුවක් කිව්වා කියලා මෙච්චර නෑ වෙලත් ඔයා වගේ කෙනෙක්ගෙනුත් බැලුම් ගන්න වෙයි කියලා මං හීනකින්වත් හිතුවේ නෑ. මුළු දවසම මිනිස්සුන්ගෙන් අපහාස විඳිනවා. මමත් මිනිස්සේ දුක වේදනාව කියන එක මටත් හොඳට දැනෙනවා. කොහොමද
කියන්න. මගේ මේ හිත නිදහස් කරගන්නේ. ඇයි සෝන් එකට මිනිස්සු මෙහෙම සලකන්නේ? ඇති සමව ගන්න ඕනේ. තවත් මේ ගැන කතා කරා කියලා තේරුමක් වෙන්නේ නැහැ. මට ගොඩක් අය කැමති කිව්වට මාව චුයින්ගම් එකක් වගේ අපලා විසි කරනවා. මේක වැරද්ද පිළිගත්තා වගේ වෙන්නත් පුළුවන්. හැබැයි ඔයා නොගියොත් මාධ්‍යවල අය ඔගේ පස්සෙන් පන්නන්න ගනි. ඇයි මිනිස්සු මං ගැන මෙහෙම හිතන්නේ? මං ගොඩක් ලස්සනයි කිව්වට මට ගොඩක් අය කැමති කිව්වට මාව චුයින්ගම් එකක් වගේ අපලා විසි කරනවා. මොන තරම් අසාධාරණද? මේ ලෝකේ ඉන්නවා බොරුකාර මිනිස්සු. දැන් බලන්න සෙමි. එයාට මම 5ට ස්ටෑන්ඩ් බයි ඉන්න කිව්වේ. එයා මේකප් කරගෙන 4 වෙන්න කලින් ලොකේෂන් එකට ආවා. දැන් වෙලාව කීයද කියලා දන්නවද? බලන්න 9යි කාලක් පහුවෙලා. ඉතින් මොනව කරන්නද? අපේ ඩිරෙක්ටර් කිව්වා දැන් වැඩේ නම් පටන් ගන්න බෑ කියලා. මම ඉතින් මොනව කරන්නද? එයා ප්‍රධාන චාරිත්‍රය නෙමෙයි හින්දාද මෙහෙම කරන්නේ. සොංගීටත් මං 8 වෙද්දි මෙහෙට එන්න කිව්වා. මේ විදිහට වැඩ කරන්න පුළුවන්ද? එයාට මේ දවස්වල ටිකක් වැඩ වැඩි ඒකයි. අපේ සෙමි ඊයේ දවසටම සීන් 3යි කළේ. උදේ 5ටයි පළවෙනි සීන් එක. දෙවෙනි සීන් එක පටන් ගත්තේ හවස 5 වෙද්දි. අන්තිම සීන් එක කළේ රෑ 12 වෙද්දි. චොන්සොන් ඊනම් දවසට සීන් 20ක් විතර කරලා ඉවරයි. එහෙනම් ඉතින් ප්‍රධාන චරිත කරන්න කියන්න. මේ වැඩේට අකමැත්තක් තියෙනවා නම් ඔයා වැඩේ අතහැරලා දාන්න. මොකක්? ඕකට ඉතින් ඔච්චර කලබල වෙන්න ඕනේ නෑනේ. ජෝ අධ්‍යක්ෂකතුමා අපේ මැනේජර් ටිකක් තරහ ගිහිල්ලා රණ්ඩු වෙන්නේ නැතුව ඉන්න. මේ වගේ ඇත්ත එකක් මට වැඩ කරන්න උනානේ. මගේ ඔළුව තවුනා. මම කොහොමද මේ වගේ ආයෙත් එක්ක දවසයි දෙකයිනේ. ඕක අමතක කරන්න. චොන්සොන් ඊට 8ට එන්න කිව්වේ. අයියා තාමත් ආවේ නැත්තේ. සොංගී නම් අද එන්න පරක්කු වෙයි. එයා එන්නේ නැති වෙයිද දන්නේ? ඔයා නිවුස් බැලුවේ නැද්ද? වාර්ෂිකව ජනප්‍රිය පුද්ගලයන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ පුවත් අපට අසන්නට ලැබෙනවා. ඔවුන් විශ්වවිද්‍යාල තුල හැසිරෙන්නේ ශිෂ්‍යයන් ලෙස නොව ජනප්‍රිය තරු ලෙසයි. මේ වසරේ උසස් අධ්‍යාපනයට පිවිසි සොංගී දේශනවලට සහභාගී නොවු බව විශ්වසනීය ආරංචි මාර්ග තහවුරු කරනවා. මෙහි සත්‍යතාව සොයා බැලීමට අප විශ්වසනීය ආරංචි මාර්ග මොන හැකට දෙහෙට ගිහිලා තියෙන්නේ? ඒක නෙවෙයි මට ඔයාලට කියන වැදගත්ම දෙයක් තියෙනවා. ඔබ සොංගීව දැක්කා? ඔව් දැක්කා. ටීවී එකේ කමර්ෂල් එකක. එතකොට ඔබ මේ විශ්වවිද්‍යාලය තුලදී දැකලා නැද්ද? මෙහෙදි නම් මම එකපාරක්වත් දැකලා නැහැ. එයා තාම අවුට් වෙලා නැද්ද? මේ ෂූටින් වල වැඩ නිසා මම මොනතරම් කාර්යබහුල වෙලා තින්නේ. කොහොමද දේශනවලට යන්නේ ආ? න්‍යාය ප්‍රකාශ කර සිටියේ දේශනවලට සහභාගී නොවීමට හේතුව දැඩි කාර්යබහුල බවයි. ඒකනේ. නමුත් දේශනවලට සහභාගී නොවුනද මා අතතිව ඇති ඇගේ MMS පණිවිඩ වලින් තහවුරු වන්නේ ඇය බොහෝ විවේකීව තම කාලය ගත කරන බවයි. ඇය නිදහසේ කෝපි කෝපයක රස විඳින අයුරු මෙයින් දිස්සෙනවා. මෙවැනි අය තම සමාජ තත්ත්වය භාවිතා කර විශ්වවිද්‍යාලවලට ඇතුළත් වුවත්
ශිෂ්‍යෙක් ලෙස තම වගකීම මගහැර සිටීම ගැටලුකාරී තත්ත්වයක්. SBC News වෙනුවෙන් මම හාජන් වූ. ඒකනේ මං කිව්වේ පරිස්සම් වෙන්න කියලා. මං ඩිරෙක්ටර්ටත් කිව්වා ඔයාගේ සීන් ටික ඔක්කොම රැට කරමු කියලා. මට හිතෙන්නේ ඔයාද ලෙක්චර් වලට ගියොත් තමයි වඩා හොඳ. එහෙම නොවුනොත් තවදුරටත් ප්‍රශ්න ඇති වෙයි. හැබැයි අද මම ලෙක්චර්ස් වලට ගියොත් කෙලින්ම වැරද්ද පිළිගත්ත වෙනවා. මම පිළිගන්නවා. ඒ වුණත් අද මේක නිවුස් වලටත් කියන්නේ. මේක වැරද්ද පිළිගත්තා වගේ වෙන්නත් පුළුවන්. හැබැයි ඔයා නොගියොත් මාධ්‍යවල අයෝගේ පස්සෙන් පන්නන්න ගනීද? එතකොට ඔයා මොකද කරන්නේ? ඒක ඔයාගේ නමටක් කළලා. ඒ හින්දා යන්න. ප්‍රශ්නේ විසඳිලා වගේ. ඒ කොහමද? ඔය කියපු අයිතිකාරයා මීට ටිකකට කලින් මැරිලා. අපේ අල්ලපු ගෙදර කෙනා ඇයි මෙහාට ආවේ? අක්ක දන්න කෙනෙක්ද ඒ? මේ මනුස්සයට එන්න කියලා කියපු වෙලාව හරි නේද? ඉක්මනින් එනවා කිව්වා. පාඩම් වැඩේ විරෙච්ච ගමන් මම මිනිහට එන්න කියලා කිව්වේ. මෙලහකටත් කෙල්ලෙකි පස්සෙන් යනවා ඇති. මෙහෙමත් මෝඩේ. ඒක නෙමෙයි අර shopping mall එකේ ඉඩම් ප්‍රශ්නෙට මොකද උනේ? තාමත් අර මිනිහ එතනින් යන්න බෑ කියලා කියනවද? නෑ. මිනිහ එතනින් යන්න පොඩ්ඩක්වත් කැමති නෑ. ඊළඟ බෝඩ් මීටින් එක තියන්න කලින් ওই ප්‍රශ්නේ විසඳලා ඉවරයක් කරන්න ඕනේ. ප්‍රශ්නේ විසඳිලා වගේ. ඒ කොහමද? ඔය කියපු අයිතිකාරයා මීට ටිකකට කලින් මැරිලා. එයා වාහනේ එලවද්දී නින්ද ගිහින් තමයි අනතුර වෙලා තියෙන්නේ. ඇත්තද? ඒ ප්‍රශ්නේ ඉවරයි. මිනිහෙක් මරුණාම සතුටු වෙන එක නම් හොඳ නැහැ. කොහොම හරි ඒකෙන් දැන් අපේ වැඩේ ටිකක් ලේසි වුණා. මොකද මං කිව්වේ හරිය නේද? ඔව්. දැන් වැඩේ ලේසි. එයාගේ පුතාට නම් ඕක විකුණ ගන්නකන් 100ක් තිබුණේ. එහෙමද? මගේ සුබපැතුම් තාත්තේ. එහෙමනම් දැන් අර මොඩියට කෝල් කරනවා රෑ කෑමට එන්න කියලා. හා. ඔව්. මටත් ඕනුනේ ඒක තමයි. නෑ මගේ අකමැත්තක් නෑ. මට පේන්නේ ලොකු ප්‍රශ්නයක් වගේ. මං ඇවිල්ලා ඉන්නේ ඔයා එන්න. Good morning madam. Good morning. Good morning. බලාගෙන පඩිපෙළ පරිස්සමින්. අයියා චොන්සොන්ගේ ඔයාව අඳුර ගන්නත් බෑනේ. වෙනදටත් වඩා ඔයා ලස්සන වෙලානේ. කවදද ඔයා ආවේ? විනාඩි 30කට කලින්. මාස 6කින්නේ දැක්කේ. සතුටු නැද්ද? සතුටු වෙන තරම්වත් මට විවේකයක් නැහැ. කැම්පස් යන ගමන්ද? මං ගිහින් දාන්න. නගින්න. ගොඩක් සතුටින් ඉන්නවා වගේ පේන්නේ. සතුටු නැත්තේ මොකද? මේ පාර වැඩ ටිකක් අඩු කරගත්තා. ඔයා මෙහෙන් අවුට් වෙච්ච ගමන් අපි දෙන්න ඉක්මන් කරලා කසාද බඳින්න. අර ඉස්සර ටැක්සි එක ගාව නවත්තනවද? ඒ කියන්නේ ඔයා කවදාවත් කසාද බඳින්නේ නැද්ද? මං එහෙම කිව්වේ නෑනේ. තීරණයක් තියෙන්න එපා. ඒක මගේ වැඩක්. ඔයා කවදා හරි කසාද බඳිනවා නම් මාම තමයි බඳින්න ඕනේ. ඉක්මනට බැන්දම ඔයාටත් හොඳයි. කවදා කාව බඳිනවද කියලා තීරණය කළා තියෙන ලබන අවුරුද්ද නම් නෙවෙයි. ඇයි? කසාද බඳහම මගේ නිදහස නැති වෙනවා. එතකොට මම හොඳ චරිත කරන්නේ කොහොමද? නෑ. ඔයා කසාද බැන්දත් ඔයාගේ නිදහසේ කිසිම අඩුවක් වෙන්නේ නෑ. මම පොරොන්දු වෙනවා. ඔයාට රොමැන්ටික් කොමඩි වගේ ඕන එකක් කරන්නත් පුළුවන් නේ. මම ඔය රොමැන්ටික් කොමඩි වලට නම් කැමති නෑ. ඔයා දන්නවනේ මම කැමති මොකද්ද කියලා? සරාගි. ඇයි මං හොඳ නැද්ද? ඇයි මට හැමදේම තේරෙනවා. හැබැයි මට රංගපෑම වෙනස හොඳට තේරෙනවා. මං කිව්වේ සැබෑ ජීවිතේ ඔයා හරියට ඒවා බලන කෙනෙක් වගේනේ. දන්නවද? මම හැදිලා තියෙන්නේ ඇමරිකන් විදියට. හැබැයි මට රංගපෑමේ සැබෑ ජීවිතේ වෙනස තේරුම් ගන්න පුළුවන්. මං හරිම විවෘතයි. ජීවිතේ තේරුම් ගන්න බැරි කෙනෙක් නෙමෙයි. තේරුම් ගත්තත් නැතත් මට ඇති වැඩේ මොකෝ? ඉස්සරහට මගේ හස්බන්ඩ් විතරක් තේරුම් ගත්තාම ඇති. මං ගා තේරුම් අරගෙන ඉන්නේ. මතකද 7 පන්ති ඉඳලා 10 වතාවකට වඩා ඔක මට කියලා ඇති. ඔයා කැමති ඉංග්‍රීසියෙන් කතා කරන්නවත් නැති එකේ මං කියන දේවත් අහන්නකෝ.
අනේ මට එයාගේ පුත වෙන්නවත් තිබ්බා. බලනකො කොණ්ඩේ ලස්සන. කුබල නායනිකන් හදලා මොකද කිව්වේ? සොංගි ගැනද කියන්නේ? ඔයත් එහෙම කරොත් මොනවා වෙයිද? නාහේ ඉඳන් ප්ලාස්ටික් සර්ජරි එකක් කරාම කවුද ඉතින් ලස්සන වෙන්නේ? ඔයත් කරා නම් ලස්සනට තියෙන්නේ නේද? එහෙනම් නේ කියවන්නේ. කොහෙ ගියත් මේ වුණට කැත පුරුදු අතාරින්න බෑ වගේ. අක්කේ කලබල නොවී ඉන්න. හොඳ නම ගන්නනේ අපි ආවේ. ඇයි මේ ලෙක්චර් සිග්මන්ට් පටන් අරන් ඉවරයක් කරන්න නැත්තේ? Good morning sir. good morning. අපේ අල්ලපු ගෙදර කෙනා ඇයි මෙහාට ආවේ? අක්ක දන්න කෙනෙක්ද ඒ? දන්නවා. මට අල්ලපු ගෙදර ඉන්නේ. ඇත්තද? එහෙනම් හොඳයිනේ. හැබැයි මේක රංග කලාව පිළිබඳ දේශනයක් නෙවෙයි නිසා ටිකක් අමාරු වෙයි. අක්කයාව යාළු කරගත්තොත් උදව් ගන්න පුළුවන් වෙයි. මොකක්? අල්ලපු ගෙදර මහාචාර්යතුමාට වැරද්දක් එහෙම කළේ නෑනේ. කොතේ වෙන්න බෑ. ඊයේනේ පදිංචියට ආවේ. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හැබැයි පොඩි ප්‍රශ්නයක් නම් තියෙනවා. බලුවම නම් වයසත් අඩු වෙලා තියෙන තරුණ කාලේ කියලා පේනවා. හැබැයි උට ඉගෙන ගන්න නැතුව ගොඩ ආතල් තියෙනවා. කසාය බීපු ගොළුවා වගේ ඉන්නතෝ මොන හරි කියනවකෝ. ඇයි? දැන් මට විරුද්ධව පැමිණිලි කරන්න හදන්නේ. අල්ලපු ගෙදරට හැන සින්දුවක් කියපු නිසා. තවත් බොකමුණ වගේ මන් දිහා බලාගෙන ඉන්න. දෛවය කියන්නේ පුදුම දෙයක් නේද? ගෙදරට ගියාම අසල්වැසි ඔයාමගේ විතර මහාචාර්යතුමා හරි පුදුමයිනේ. ඇත්තමයි මේ ගැන වෙන කවුරුත්ම දන්නේ නැහැ. එකපාරක් උදව් කරන්න මට උදව් කළොත් මම මේ ණය ගෙවනවමයි. යාළුවෝ ඇති කරගන්න බය හේතුවත් ඕකම තමයි. මොකද මිනිස්සු ඉක්මනටම වයසට යනවා. ඒ වගේම ඉක්මනටම මැරෙනවා. මං විතරක් ඉතුරු වෙනවා. සොංගි! මං සැරයක් කිව්වනේ. මගේ පස්සෙන් එන්න එපා. ඒ වගේම කෙනෙක් කොහොමද මං හරියටම අඳුරගන්නේ? මේක හීනයක් නෙවෙයි නම් මම යන්න කලින් ආපහු මට යව හම්බ වෙන්න ඕන. එහෙම වෙන්නේ නැති වෙයි. You are my destiny. You are my destiny. You are my everything.
අල්ලන්න එන්න ඔට්ටු අල්ලන්න එන්න ඔන්න එකට තුනයි ඔන්න තිබ්බා මේ පැත්තට කරකිව්වා මේ පැත්තට කරකිව්වා ඔන්න තුනක් තියෙනවා ඕන හැකට තියාගන්න පුළුවන් එකට තුනයි හරි තව තියන්න හොඳයි අපි බලමු අයියෝ පරාදයි උදේ හරි පෙරදුනාට බය වෙන්න එපා. අපි ආපෝසරයක් උත්සාහ කරලා බලමු. මෙන්න පටන් ගත්තා නැවත වතාවක්. හරි තියාගන්න. ඔන්න කරකුවා. ඔමින්න. දුවගේ බෙහෙත් ගන්න තියෙන සල්ලි. මේක පෙරදුනොත් එහෙම ඇත්තමයි මම ගඟට පැනලා මැරෙලා යනවා. ඔන්න ඇල්ලුවා. ගඟට වයින් ඕනේ වාසනාව තියෙනවා. ඔන්න කරකුවා. ඔන්න තියාගන්න. මෙන්න කරකුවා. හරි. හොඳයි. තව තියන්න පුළුවන්. හොඳයි අපි බලමු වාසනාව. එහෙම උනේ කොහමද? බෙල්ල වැරදාගෙන මිය ගිහින් වතුරට වැටලා මිය ගිහින් කුසකින්නේ අඬලත් මිය ගිහිල්ලා. එක විදිහටනේ ඔක්කොම මැරිලා තියෙන්නේ. අම්මා මොකද මේ පොත මට පිටපත් කරගන්න කියලා කිව්වේ? මටත් මේ විදිහට මැරිලා යන්න කියලාවත්ද? අවුරුදු 12යි. මගේ ජීවිතේ හොඳම කාලේ. වැන්ද බොක් වෙන්න උනානේ. ඔබතුමා එදා මට උදව් කරේ ඔබතුමාම නේද? වෙනම වෙනස් වෙලා එකපාරටම අඳුර ගන්නත් බැරි වුණා. කොහොමද මෙහාට ආවේ? එහෙනම් මට අදත් උදව් කළේ ඔබතුමාම වෙන්න ඇති. මගේ ජීවිතේ බේරුවට ගොඩක් ස්තුතියි. අදවත් ඔබතුමා කවුද කියලා කියනවද? දන්නවද? මගේ නම සෝයි හා. හිස්පලඳනාව වැදගත් කලා නිර්මාණයක්. පලිඟු උණබට හිස්පලඳනාව ලෙස තමයි මේක හඳුන්වන්නේ.
මේකේ හිස කොටස උපදමන ලද පලිඟු වලින්ද මෙහි අග කොටස උණබට වලින් සාදා නිම කොට තිබෙනවා. ඒ වගේම මැද කොටස තඹ ආවරණයකින් යුක්තයි. මුලින්ම ඒ කොටසත් පලිඟු වලින්ම සාදන්න ඇතැයි විශ්වාස කරනවා. කුමන හේතුවක් නිසා හෝ ඒ කොටස අස්ථානගත වෙලා තියෙනවා. නිර්මාණ වර්ෂය 1600 වන අතර මේ හිමිකාරීත්වය පිළිබඳව කිසිම සඳහනක් නැහැ. ඒ වගේම තමයි මෙතන තියෙන අනිත් හැම දෙයක්ම කෞතුක වටිනාකමක් තියෙන භාණ්ඩ. මේ හැම දෙයක්ම පරිත්‍යාග කරලා තියෙන්නේ තමන්ගේ අනන්‍යතාවයවත් හෙළි කරන්න අකමැති කෙනෙක්. මේවා ඊටාම වටිනා කෞතුක භාණ්ඩ නිසා එතුමා හොයාගන්න ගොඩක් දෙනෙක් උත්සාහ කළා. ඒ බැරි වුණා. හිඳුණු වේල්ලකට මිනිස්සු ලැජ්ජ නැති වේල්ල කිව්වා. එතකොට මමත් ඒ ලැජ්ජ නැති වේල්ල වගේ කියලාද කියන්නේ? මං මෙච්චර හොඳට කතා කරලා අයින් වෙනවා අයින් වෙනවා මේ මගේ දුව මෙයාට කි ඔහම ඉන්න. කැම්පස් එකේදී මම ටිකක් පුදුම වෙලා හිටියේ. හිතන් හිටපු දේවල් කියා ගන්න බැරි වුණා. හැබැයි මේ දේවල් මට කියා ගන්න බැරි වුණොත් මං නින්දදී දරුණු විදියට හැසිරෙන්න පුළුවන්. අපි ආයෙසරයක් මේ ගැන කතා කළොත් මොකද කියන්නේ? කෙනෙක් කතා කරනකොට උත්තරයක්වත් දෙන්න දන්නේ නැහැ වගේ. හරි. ප්‍රශ්නයක් නෑ. වයස කීයද කියනවද? උත්තර දෙන්න මොනද? මේ බලන්නකෝ. හරිම ටිකයිනේ කතා කරන්නේ. කතා වගේම වයසත් හරි අඩුවටනේ පේන්නේ. කොහොමද මහාචාර්යවරයෙක් උනේ? අනේ මන්දා. මෙච්චර අඩු වයසේ මහාචාර්යවරයෙක් උනේ කොහොමද කියලා හිතන්නවත් බෑනේ. ඔයාට කොහෙන් හරි හොර සහතිකයක්වත් ලැබුණද? බෑන්ජේවල වේලුණු වේල්ලක් වගේ. මේ තරම් වැදගත් විදිහට කතා කරලත් මං වෙලිච්ච වේල්ලක් වගේද පේන්නේ? ඔයා ඔහොම චෝදනා කරන්නේ? මොකද්ද මගේ තියෙන අඩුපාඩුව? මොකද ඔයා කතා කරන්නේ ගොඩක් හිස් වචන නිසා. මොනවා? කෝජුන් රජු කාලේ මහා නියගයකින් ඇලවේලි ගංගා ඔක්කොම හිඳිලා ගියා. හිඳුණු වේල්ලකට මිනිස්සු ලැජ්ජ නැති වේල්ල කිව්වා. එතකොට මමත් ඒ ලැජ්ජ නැති වේල්ල වගේ කියලාද කියන්නේ? මං මෙච්චර හොඳට කතා කරලා? ඔයා දන්නවද? උද්දච්ච වේල්ල කියලා කියන්නේ තේකින් බින්දලා ආපු වචනයක්. ඔයා හිතාගෙන ඉන්නේ ඔයාගේ වචන හරියට පිරිච්ච වේල්ලක් වගේ කියලා. හැබැයි ඇත්තටම බැලුවොත් ඔයා වේලිච්ච වේල්ලක්. මං අද කාලෙට නෙමෙයි රජ කාලෙටත් අපහාස කළාද? කොහෙද යන්නේ? ඔහොම පොඩ නවතින්න. ඇයි යන්නේ? මුදුම මනුස්සෙන්නේ. අනේ අත්තට. ආවා මෙතන මට ලැජ්ජ නැති වේල්ලක් ගැන ගන්නන්න. ඒ මොදිවට තව පටලවකට උත්තච්ච වේල්ලකුත් ගන්න මැරෙනවා. ඔයා ඔය කියන දේවල් අහලා මට නම් හිතෙන්නේ ඉස්සරහට මොකක් හරි අනුතරක් වෙන්න තියෙනවා කියලා. ඔයා දැන් පිටත් වෙන්න ඕන කාලෙත් හරි. ඒ ගැන මොකක් හරි සංඥාවක් වෙන්න බැරිද ඕක? මොන සංඥාවක්ද? මම මේ කිව්වේ ඔයාට පෘථිවියෙන් පිටත් වෙන්න මාස 3ක්වත් නැති නිසා. ඔයා මේ යන්න කලින් ඔයාගේ ඔය තියෙන විශේෂ හැකියාවල් වලින් මෙහි ඉන්න මිනිස්සුන්ට සේවයක් කළොත් නරකද? කරදරේ වැටෙන මිනිස්සුන්ට උදව් කරන්නද? මොකද ඒකෙන් ප්‍රයෝජනේ? මිනිස්සු ගැන නොදැන මං එහෙමත් උදව් කළා. අයින් වෙනවා අයින් වෙනවා
මේ මගේ දුව මෙයාට කීයක් දෙනවද? කියනවා. කීයක් දෙන්න පුළුවන්ද? මේ මිනිස්සේ ආපහු අද දෙන්නවනේ. ඔය කෙල්ලවත් අරගෙන ආපහු ගෙදර යනවා. තමසලගේ සූදුව නිසා මම බංකොලොත් වුණා. ඒ මැදට මගේ ගෑණිත් පැනලා ගියා. දැන් මේ කෙල්ල විතරයි මට ඉන්නේ. එයා වරගෙන මට මගේ පෙරදුණු සල්ලි ටික දෙනවා. අතරිනවා. සල්ලි උනාට පස්සේ කෙල්ලවත් අරන් ආව උට්ටු තියන්න. මෙහෙමත් මිනිස්සේ ඔය වගේ වැඩ කළාම කොහොම සිද්ධ වෙනවා. ඒ පිස්සට ඉන්න කියලා අපි යමු යන්න. එනවා. මං කොච්චර උදව් කළත් ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් කරන්න බෑ. මං එහෙම උදව් කරන්න ගියාම ඒගොල්ලන්ගේ ජීවිත තවත් නරකකට හැරෙනවා. මොන ස්පෙෂල්ද? ජොන්සන් ඊ ස්පෙෂල්. මං ඉතින් කොහොමද ඉස්සරින්දාම කාටවත් විශේෂයිනේ. ඒකවත් දන්නේ නැතුවද මේගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න ඇවිල්ලා තියෙන්නේ? අයියෝ මොනවද අක්කේ මේ කියන්නේ ඔයා? ඔයා ආපහු ලෙක්චර්ස් වලට යනවා කියලා දන්නේ නැති අය කොච්චර ඉන්නවද? ඒ ගැන විශේෂ වැඩසටහනකුත් තියෙනවා. ඇත්තමයි. අක්ක දවස ගත කරන්නේ කොහොමද කියලා මිනිස්සු දැනගන්න ආසයි. හැම මීඩියා එකකම ඔය ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලන්ට ටිකක් මිත්‍රශීලී වුණොත් මට නම් ඔය බොරුවට රඟපාන්න. ඇයි මං එහෙම වෙන්නේ? ඒ වුණත් අක්කේ ඔයා මේ වැඩසටහනට සහභාගී වුණාට පස්සේ අපිට කට වහගන්න. මං කිව්වනේ. ඔයා මේක කරේ නැත්තම් අන්‍යුරා කරයිනේ. මොකද? කෝඩිනේටර් තමයි මට කිව්වේ. එයා බලන් ඉන්න ඔයා බෑ කියන කන්ලු. එයාත් ස්පෙෂල් කෙනෙක් කියන්නේ. Oh, really? එයා? එයාට පුළුවන් ද මං වගේ ස්පෙෂල් කෙනෙක් වෙන්න? ඇත්තටම කිව්වොත් එයා හරිම සාමාන්‍ය කෙනෙක්. එයාලා වගේ අයට කියන්නේ normal අය කියලා. මොන ස්පෙෂල්? අපේ අක්කගේ ඉංග්‍රීසිත් දැන් හොඳයි. ඔය අපූර්වට ගිරව වගේ වචන කියවන්නේ. දන්නවද? හංගර ප්‍රොෆෙෂනල් කියලාද හිතන් ඉන්නේ ආ? ඒ වගේ අය ඔහොම කියනකොට මිනිස්සුන්ට ටිකක් hina යනවා. ගිය පාර සම්මාන වල හොඳම නිලිය සම්මානෙත් මමයි දිනාගත්තේ. එයාට මොනවද ලැබුණේ? ජනප්‍රියතරුව. ඒ වුණාට බ්ලූ ඩ්‍රැගන් සම්මාන වලදී අක්කා පරද්දලියා හොඳම නිලිය වුණානේ. අද ඇන්ටි උපන්දිනේ නේද? මේ පාරයටත් තෑග්ගක් දෙන්න ඕනේ. මම මේ කිව්වේ ස්පෙෂල් එකක් දෙන්න ඕනේ කියලා. ඔය ඇත්තමද? මිනිස්සුන්ට මිත්‍රශීලී වෙන්න කිව්වනේ. බලාගෙන ගියාම ඒකත් ඒ හැටි අමාරු දෙයක් නෙවෙයි. මිත්‍රශීලී. හැබැයි මේකප් කළා කියලා කාටවත් පේන්න බෑ. හොඳේ ටිකක් තිරසන කරන්න හරියට ෆොටෝ එකක් එඩිට් කළා වගේ හොයන්න බැරි වෙන්න. මේ පාර වැඩිත් මං කරන්න කැමති කියලා දන්නේ හින්දා එයා ඒ වැඩි කරන්න බාරගත්තයි කියලාද කියන්නේ? ඒ ඉතින් එයාගේ හැටිනේ. එයා ඒක කරනවා කිව්වා. ඔව් සොන්ගි තමයි ඒක කරනවා කියලා කිව්වේ. ඔයාට හොඳටම විශ්වාසද? මමත් හරියටම නම් දන්නේ නැහැ. අක්කත් ඒක කරන්න ගොඩක් කැමැත්තෙන් නේද හිටියේ? කට වහ ගන්නවා. ගොඩක් කාලෙකින් ඔයාව දැක්කේ. මේ දවස්වල අලුතෙන් වැඩක් කරනවද? ඔව්. අලුත් ඩ්‍රාමා එකේ වැඩ කරනවා. සොන්ගි ඉන්න ඩ්‍රාමා එකේ නේද? ඔයා දියාගේ යාළුවට ඉන්නේ. හරිනේ. ඔයා චොන්සොන් හීගේ යාළුවෙක් නේද? ඔව්. මොකද? චොන්සොන් හී මේ දවස්වල ස්පෙෂල් ඩොකියුමන්ට් එකක් කරනවා කියලා දන්නවද? ඔව් දන්නවා. එතකොට එයා ඒ ඩොකියුමන්ට් එක කරන්න කැමැත්තෙන්ද? ඒවට එයා කැමැත්තෙන් නෙවෙයි හිටියේ. වෙන්නේ නැති. මම නම් ඒ ගැන හරියටම දන්නේ ඒක නෙමෙයි. අක්කා මොකද එයා ගැන ඔච්චර උනන්දු වෙන්නේ? එයාට වැඩිය ඉස්සරහට යන්න ඕන වෙලාද? මොකද එහෙම කිව්වේ? නෑ මේකයි. මම නම් ඉතින් තාම ආධුනිකයිනේ. ඔයා ඒ ගැන උනන්දු හින්දායි ඇහුවේ. හැබැයි අක්කා යාට හතුරුකම් කරනවා කියලා එයා නම් හිතන්නේ. මොකක්ද ඒ කතාවේ තේරුම? මට තේරෙන්නේ කියන්නකෝ. අඳින්න අකමැති ඩ්‍රෙස් එකක් වුණත් ඔයා අඳිනවා කියලා දැනගත්තොත් එයා ඒක අඳිනවමයි. කරන්න අකමැති ඩ්‍රාමා එකක් ඔයා බාර ගන්නවා කියලා දැනගත්තොත් එයා ඒක අනිවාර්යෙන් කරනවා. ඒ තමයි සොන්ගීගේ හැටි. වෙලාවකට හරියට පොඩි ළමෙක් වගේ. ඒකයි එහෙනම්. මේ පාර වැඩිත් මං කරන්න කැමති කියලා දන්නේ හින්දා එයා ඒ වැඩි කරන්න බාරගත්තයි කියලාද කියන්නේ?
ඒ ඉතින් එයාගේ හැටිනේ. ඔයා බයිසිකලේ පැදගෙන යන්නේ? මට නිදහසක් ලැබෙන හැම වෙලාවකම මම බයිසිකලෙන් තමයි යන්නේ. එතකොට ඉතින් පරිසර හානියක් වෙන්නේ නැහනේ. දුම් පිට වෙන්නේ නැහනේ. ඇත්තම කියනවා නම් මම ඔය මේකප් කරන වැඩවලට හරිම අකමැතියි. එහෙම නොකලා කියලා ඉතින් අඩුවක් නැහනේ. එතකොට ප්‍රෝග්‍රෑම් එක තාත්විකයි. හොඳයිනේ. ඔතන මාක් එකක් ඇති. ඒක පේන්නේ නැති වෙන්න කරන්න. ඒක නම් තවත් අමාරුයි. අමාරු දේවල් කරාමනේ දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. අනේ ඇත්තට නහයේ තියෙන තෙල් ගතියක් දකින්න ලෝකයක් නෙමේක. මේකප් නැතුවනේ මිනිස්සුන්ව දකින්න ඕනි. හැබැයි එහෙම කිව්වයි කියලා මේකප් නොකරම ඉන්න කියලා නෙවෙයි මම කිව්වේ හොඳේ. මූණ ටිකක් දිලිසෙන්න කරන්න. හැබැයි මේකප් කළා කියලා කාටවත් පේන්න බෑ හොඳේ. ටිකක් දිලිසෙන්න කරන්න. හරියට ෆොටෝ එකක් එඩිට් කළා වගේ හොයන්න බැරි වෙන්න. මම මේ උදේ නිකන් මූණ හොදපු ගමන්මයි ආවේ. මූණට ක්‍රීම් ටිකක්වත් තියාගන්න බැරි වුණා. ඒ වුණාට ඔයාට ලස්සනයිනේ. ඔය ඇත්තමද? ඔයා හැම පිළිබඳව සැලකිලිමත් වෙන්නේ කොහොමද? විශේෂ දෙයක් කරන්නේ නැහැ. හොඳට කාලා, හොඳට hina වෙලා හැමදේම සුබවාදීව හිතනවා. සමහර විට ඒක වෙන්න ඇති හේතුව. ඒ වගේම මම තව විටමින් එකකුත් අරගන්නවා. ඕගලන්ට තෝරන අරගන්න පුළුවන්. උදේට පායන හිරු එළිය. ඒක නම හොඳ වීලුව. මම ඉදිපෙත් හොඳට බොනවා. නිින්ද යන්නේ නැති නිසා. ඉදිපෙති බොනවා? නිින්ද යන්නේ නැති නිසා? එතකොට තමයි දැනෙන්නේ මට ගොඩක් හොඳට නිින්ද යනවා කියලා. මං වගේ කාර්යබහුල කෙනෙකුට ඒක ලොකු සහනයක්. ඔව් ටිකක් ඉන්න. මේ අධ්‍යක්ෂකතුමා මෙතන මොකක් හරි වැරද්දක් වෙලා. අක්කි මොනවද බොනවා කිව්වේ? නේද පැති? ඇයි ඔයාව බීලා නැද්ද? එතකොට වයසට යන්නෙත් නෑ. අක්කේ ඕක ප්‍රොපොලිස්නේ. ඕස්ට්‍රේලියාවෙන් ගත්ත එකක් නේ. ඉතින් මේක ඊට වඩා වෙනස්ද? නිදිපති නෙමෙයිද? නැහැ. ඔයාට ස්පිරිතාලේ යන්න ඕන වෙලාවද? ඔයාමට සද්ද දාන්නේ නේද? නැහැ. මං කිව්වේ මේ ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ අක්කා. මේ අධ්‍යක්ෂකතුමා ඔය නිරන්තර මෙහෙත් තියෙනව නේද? ඒ වගේ ටිකක් ගත්තම අපේ අක්කා හරි හුරතල්. ඒක එඩිට් කරන්න ඕනේද? ඕනේ වෙන්නේ නැහැ. ඒක හොඳ විහිළුවක්නේ. විහිළුවට වගේ ඕවා කිව්වත් නිලියකට ඕවයින් නරක බලපෑමක් වෙන්නත් පුළුවන්. ප්ලීස් කරුණාකරලා ෆොටෝ ගන්න එපා. මේ ඒක නෙවෙයි. ඔයා යුනිවර්සිටි එකේ මිතුරියන් සමීපව ආශ්‍රය කරනවද? අනිවාර්යෙන්ම. එළියදී මම තරුවක් වුණාට කැම්පස් එක ඇතුළේදී මම සාමාන්‍ය ශිෂ්‍යාවක් විතරයි. මම මෙහි යාළුවොත් එක්ක හොඳට අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඔය දකුණු පැත්තේ නිල් පාට ඇඳුමක් ගන්න ඉන්න එක්කෙනාගේ නම හේන්සෝ. හේන්සෝ. ගොඩක් දවසකින් මම ඔයාව දැක්කේ. අදරේ අපි දෙන කෑමකට යමුද? මාත් එක්ක? ඒ දෙයි. මං කෝල් එකක් දෙන්නම්. ඔය ඇත්තමද? ඔය රොත පාට ඇඳුමක් ගන්න යෝගා. යෝගා. ආචාර්ය කෙනෙක්. ආචාර්ය තුමියනේ. අද නම් හරිම තරුණ පාටයි. මම නම කියලා කතා කළේ අඳුරගන්න බැරි වෙච්ච නිසා. මගේ යාළුවෙකුත් ඉන්නවා නම තියෙන. කටුස්සෙක් වෙන්නේ නැති. ඔයා හරි දක්ෂ විදියට ඒ දේවල් කොපි කරලා තියෙනවා. මොකද කිව්වේ? එහෙනම් කළේ නෑ. හරිම දුෂ්ට කෙනෙක්. කවුද? යන්ස්රම බලෙන් අරනවා. ඕගම බලෙන් අරනවා. දොර නම් ඇරුණා. හැබැයි මම ඇරපු නිසා. මේ බනින ගුරානේ. මම හේතුවක් නැතුව බනින කෙනෙක් නෙවෙයි. බනින ගුරා. You are my destiny, 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 baby. Yeah. You are my destiny, destiny, destiny,
තොමියනේ. අද නම් හරිම තරුණ පාටයි. මම නම කියලා කතා කළේ අඳුරගෙන බැරි වෙච්ච නිසා. මගේ යාළුවෙකුත් ඉන්නවා නම තියන. කටුස්සෙක් වෙන්නේ නැති. ඔහොම ඉන්න සොංගි. ඇයි? ගොඩක් කාලෙකින් මගේ දේශනවලට ඇවිල්ලා නැහැ. පන්තියේ නීති රීති දන්නවනේ. මගේ දේශනවලදී නෝට්ස් කොපි පේස්ට් කරන්න බොරු කරුණු ලියන්න කොහෙත් මීඩක් නැහැ. ඒ වුණත් ඔයා ඔක්කොම කරලා. මෙන්න ආයිතින් කිසිම භූතයකටවත් හොයාගන්න බෑ. අපි ගොඩක් පොත්පත් කියවලා තමයි මේක හදාගත්තේ. මේ වගේ හොඳ නෝට් එකක් ආයේ ලෝකේ කොහෙවත් ඇත්තේ නෑ. මොකද කිව්වේ? එහෙම කළේ නෑ. පළවෙනි පිටුවේ තියෙන හැඳින්වීමට 1999 ඩේවිඩ්සන්ගේ දර්ශනවාදී මනෝවිද්‍යාව නිබන්ධනයේ ආදරේ තාර්කික න්‍යාය කියන කොටස සම්පූර්ණයෙන් කොපි කරලා. ආදරේ කැමැත්තක් නො අවශ්‍යතාවයක්. මනසේ ක්‍රියාකාරීත්වය ස්වභාවිකයි. උපුටා ගැනීම පවා ඒ පොතේ තියෙනවා. ඊට පස්සේ ඔය අරගෙන තියෙන උදාහරණත් 1996 ප්‍රකාශයට පත් කරපු ප්‍රේමයේ ආකල්ප පරිමාණයෙන් කියන නිබන්ධන ඒවා. ඔයා හරි දක්ෂ විදියට ඒ දේවල් කොපි කරලා තියෙනවා. 1959 දී ප්‍රකාශයට පත් කරපු ප්‍රේමයේ ඉන්ද්‍රියානුභාවික සාධක කියන පොතේ සාරාංශය එහෙමම කොපි කරලා. තවත් පර්යේෂණ ලිපිවලින් හරි දක්ෂ විදිහට ඡේද පිටින්ම කොපි කරලා. සිතුවිලි ලෝකයේ කියන සංග්‍රහයේ කිම්කී සුබ්ගේ ලිපියක් කොපි කරලා. මාතෘකාව ප්‍රේමයේ ප්‍රපංච වේදය. කොපි කරුවට ලකුණු ලැබෙන්නේ. ඒ නිසා මේ රිපෝට් එකට ලකුණු 0යි. ඔයාට මොන හරි සංගීත වස ලැජ්ජාව නේද? ඔක්කොම වතුරේ ගියා. ඒක නෙමෙයි සොංගිගේ මුණ දැක්කද? ඒයි මේ අපි ඔක තව කෙනෙකුට අප්ලෝඩ් කරමු. එතකොට හරි. ලකුණු 0යි. නියම වැඩේ. යමු. හරි කොණ්ඩම යමු. මාත්‍රකාව චොන්සොන්නි 0යි. ඒයි මේ බලන්නකො දාලා තියෙන ඒවා. මොලේ කඳුලක්වත් නැති චොන්සොන්ගි. ඒ වගේ මෙයාට ඉතින් සාමාන්‍ය දැනීමකුත් නැහනේ. ඕ මන් දන්නවා මම කිසිම මොලයක් නැති සාමාන්‍ය දැනීමක් නැති කෙල්ලෙක් නේ. මොනතරම් දවසකට බැනුම් වුණා මිනිස්සුන්ගෙන් අහනවා කියලා දවා හිතන්නේ. සොංගිට නම් පුදුම වැඩේ උනේ. ඒක තමයි මම අද දවසට මේක ඇපල් ගෙඩියක් විතරයි කෑවේ. ඒත් බඩගින්නක් දැනෙන්නේ නැහැ. මොකද මිනිස්සුන්ගේ කොන්දටම බැලුම් අහපු නිසා. ඒ මන්දිවට අල්ලපු ගෙදර කෙනත් ඇවිත් මට බනිනවා. හරි පොඩ්ඩක් ඉන්නකෝ මේක අප්ලෝඩ් කරනකම්. එයි මොකද වුනේ? දන්නේ නැහැ. ෆෝන් එක නිකම්ම වැටුණානේ. බලන්නකෝ. චොන්සොන්ගේ පන්තියේදී ලැජ්ජ වුණා. පුදුම මහාචාර්යවරයෙක් තමයි. චොන්සොන්ගේ මිනිසෙක් නිසා වැරදි වෙන්න පුළුවන් කියලා හිතෙන්නේ නැද්ද? චොන්සොන්ගේ මට මේකෙන් කමස් දාන්න බෑ. මේ අක්කේ කිසිම භූතයකටවත් හොයාගන්න බෑ කිව්ව නේද? එතකොට මෙයා ඒලියන් කෙනෙක්ද? ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. කොහොම හොයාගත්තද මන්දා? යනවා. මට තනියම ඉන්න ඕනේ. ඔයා ඇයි ඔහොම ඉන්නේ? වෙනද වගේ මගේ ඔළුවට ගහන්නකෝ. ඒක මට සහනයක්. යන්න. මේ වෙලාවේ මට ටිකක් තනියෙන් ඉන්නයි ඕනේ. හොඳ කෙනා වගේ යන්න. සොංගිගේ අම්මේ
ඔයත් ආවද? ඔයා දැන් මොකද කරන්නේ? shopping complex එකට ආවේ ආඥා කරන්නේ. මම shopping කරනවානේ. ගොඩාක් ලාභ බඩු තියෙනවා. ඔයාට නම් ගැලපේ. බඩු තොර ඉන්නේ. ඔයා යන්නේ නැද්ද? කොහෙද? ඇත්තටම ඔයා ඉගෙන දන්නේ නැද්ද? මොනාද කියන්නේ? සොන්ගි අලුත් වැඩසටහනක් කරනවානේ. මං හිතන් හිටියේ ඔයාගේ අම්මා නිසා ඔයාටත් ඉන්ටර්විව් එකක් ඇති කියලා. ඇත්තටම ඉන්ටර්විව් එක ගැන දන්නේ නැද්ද? ඒක හරි පුදුම වැඩක් නේ. මම මේ මොකද්ද කියලා බැලුවා. ඉන්ටර්විව් එකද? අපේ සොන්ගේ පවුල අයත් එක්ක කෑම කන සීන් එකකුත් තියෙනවා. ඔය දන්නවද? ඒකට අපේ බෑනත් එයිද දන්නේ නැහැ. බෑන කිව්වේ අපේ හවුකිය? ඒ දෙන්න තාම කතා කරගෙනත් නැහැ. ඔයා යව බෑන කරගෙනත් තිබුණද? මේ අපේ සොන්ගී නම් තාම යාට කැමැත්තක් දීලා නැහැ. කැමැත්ත දුන්න ගමන් වෙන දේවල් හිතා ගන්නවත් බෑ. මං කිව්වේ වෙඩින් එක ගැන. ජායට මගුල් කන්න තිබ්බා. අපි එක්කෙනා කැමැත්තක් දෙන්නේ නැහැ. වෙලාවකට අපේ බෑන මහන්සි වෙන විදියට මට දුකක් හිතෙනවා. SNC group එකේ දෙවෙනි පුතානේ. කාටද ඉතින් ආඩම්බර? මේ මිනිස්සේ අපි සොන්ගීට ලකුණු බිඳුවද දීලා තියෙන්නේ? අපි හොඳ කෝපි එකක් බීලා ඉමුද? මට හොඳට කිරි දාපු කෝපි එකක්. මට අයිස් කෝපි එකක්. මට නිකන් කෝපි එකක්. මට නම් තේ එකක් ඕනේ. මට සීනි අඩුවෙන් දාලා. යාළුවා. මැනේජර්ට කිරි කෝපි එකයි අයිස් කෝපි එකයි තේ එකයි මට සීනි අඩුවෙන් දාපු කෝපි එකයි තමයි ඉල්ලන්නේ. මට කිරි තේ එකක්. මේ ඇහුණද? කෝපි බිව්වද? මං වාට මේ කිව්වේ ඔයාට ඒවා ටික ගේන්න කියලා. හරි හරි මොකද්ද වෙන්න ඕනේ? කෝපි ටිකයි තේ. ගොඩකින්. මං එයා ගැන බලාගන්න කලින් වතාවේ බලාගත්තා වගේම. අනන්තින් පියුමා එවිතින් තරු කුමරා. ඔයා ඉන්නකො මට පුළුවන් මිනිහට හොඳ පාඩමක් උගන්වන්න. අද මොකද්ද තියෙන විශේෂත්වය? ඔව්. උපන්දිනේ තමයි. සමාව ගන්න ඕන නම් රැකෑමකට එක්කන් යන්න. ඇත්තද? සොන්ගීට නම් අද වැඩ වැඩි වගේ. එයාට ඉතින් මේ දවස්වල ප්‍රශ්නත් වැඩිනේ. මොකටද අපි තවත් කරදර කරන්නේ? ඔව්, චොන්සොන්ගේ ගැන මං ඉතින් හොඳට දන්නවනේ. කීයද වගේ වැඩි ඉවර වෙන්නේ? මං එන්න. 8ට විතර? මෙතන තමයි තැන. මොකද කියන්නේ? අඩු කරන්න කියනවා? තවත් නම් අඩු කරලා දෙන්න බෑ. ඕකේ. මගේ ඇස් දෙක නරක් වෙලා වගේ දැනෙනවා. ඉක්මනට බලාගත්තොත් හොඳයි වගේ. මේ කෙල්ල ගැන මිනිස්සු මොන තරම් කතා කියලා තියනවද? අයියෝ මොනවද මේ? චොන්සොන්ගී ඉස්කෝලේ මාත් එක්ක එකට ඉගෙන ගත්තා. සොන්ගී ගැන ඔයාලා වැරදිට හිතාගෙන ඉන්නේ. සොන්ගී නරක් වුණේ එයා ජනප්‍රිය වුණාට පස්සේ නෙවෙයි. පොඩි කාලේ ඉඳන් එයා එහෙම තමයි.
ගොඩක් වගේ. අපිවත් මතක් වෙලා තියෙන්නේ. මම මේ ළඟ පදිංචියට ආවා. ඒ මොකද? කැමති නැද්ද? එහෙම නෑ. මෙන්න. මොකෝ මේ සාගතයට අහුවලා වගේ කන්නේ. මට පේන්නේ ප්‍රශ්නයක් වගේ. ඕවා ටිකක් දාන්න. මන් නෙට් එකේ දැක්කා. ලකුණු බින්දුවක් ගත්ත නිසාද මේ? ඉස්කෝලේදීත් ඕන තරම් බින්දු ගත්තේ. ඉතිහාසෙත් ගන්න උපරිම 4යි. දැන් බින්දුවක් ගත්තයි කියලා ඔච්චර දුක් වෙන්න ඕනේ? ලකුණු බින්දුවක් ගත්ත නිසා නෙමෙයි මට දුක බොක්ජා. මැදින් පැනන්න සමා වෙන්න. ඔය නම වෙනස් කළා මං ගොඩක් අය. මට හේයින් කියලා කතා කරන්නකෝ. මට තේරුම් ගන්න බැරි මේකයි. මිනිස්සු මං ඉස්සරහදී මට කැමති බව පෙන්නලා පිටිපස්සේ නමට වෛර කරනවා. ඇයි ඒගොල්ලෝ මට එහෙම කරන්නේ? ඔයා කියන්නේ මිනිසුන්ගේ ගලය පුලලා අරගන්න කියලාද? මිනිසුන්ගේ හැටි ඔහොම තමයි. හරිම දුෂ්ට කෙනෙක්. කවුද? හරි. එහෙමනම් දැන් මගේ වාරනේ. පොඩ්ඩක් ඉන්න. මං තාම ඉවර නෑ. දැන් හරි. ඔන්න බලාගන්න. මෙන්න. ඔක්කොම වෙනස් ඒවායි තියෙන්නේ. මොනවා? පුදුමයිනේ. මට හිතා ගන්නවත් බෑ. පොඩි ළමෙක් කොහොමද මේ දේවල් මෙච්චර ඉගෙන ගත්තේ? ඔයා මෙයාගේ තාත්තද? ඔව්. හොඳයි බොහොම හොඳයි. ඔය ළමයි හරියට කිම් ඌසන් වගේනේ. බලාගන්න. එහෙමනම් කිම්සන් එන්නේ නැත්තේ අපි ඔක්කොම පරද්දන්න වෙන්නේ. හොඳයි නම් පරද්දොම් බලන්න. අනන්තින් පියවා ඇවිතින් තරු කුමරා කිම් ඌසන්ගේ මුණුපුරාවක්ද? ඒ තමයි ටික කාලෙට කලින් නැතුණු මගේ තාත්තා. මේ ඉන්නේ මට ඉන්නේ එකම පුතා. ඔයාගේ පුතත් හරියට සීයා වගේමනේ. මේ විදියට එකම රූපේ ලැබෙන්න පුළුවන්ද? තාත්තා වගේ මෙයාටත් හොඳට මාජුන් ක්‍රීඩාව සෙල්ලම් කරන්න පුළුවන්. තාත්තා මොන ජගතේද? ඒ කාලේ මං යාව හැමදාම පැරැද්දුවා. ඔයා දන්නවද? සීයා හැමදාම මට පැරැදුනා. ඔය ඇත්තමද? හැබැයි අපේ සීයා මට නම් කියලා තියෙන්නේ එයා තමයි හිටපු දක්ෂම ක්‍රීඩකයා කියලා. කවුද කියන්නේ? මේ මුළු පළාතෙම දක්ෂ ක්‍රීඩකයා උනේ මම. ඔයාගේ සීයා හරියට බොරු කියන කෙනෙක් වගේ. මම දන්න විදිහට අපේ සීයා බොරු කියන කෙනෙක් නම් නෙවෙයි. මොන මම දැන් බොරු කියනවා කියලාද කියන්නේ? ඕන කෙනෙක්ගෙන් අහන්න. ඒ කාලේ හොඳම මාජොන් ක්‍රීඩකයා මම. ඔයාගේ සීයාගේ කාලේ තමයි මම ඔය ක්‍රීඩාව කළේ. ඔයා ඒක දන්නවද? කවදාද ඔයාගේ සීයා මම පැරැද්දුවේ? ඔයා දැකලා තියෙනවද? මට තාමත් එයා ගැන හොඳට මතකයි. එයා ඒ කාලෙත් ওই විදිහටමයි හැසිරුණේ. අවුරුදු 60ක් ගෙවිලත් ටිකක්වත් වෙනස් වෙලා නැහැ.